ව්‍යසනකාරී කොවිඩ් අතවරය නිසා මේ වන විට ලංකාවේ හදිසි තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. නමුත් වාර්තාගත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණත් මුළු රටම සන්දාසයට විවෘත කරන්න ඕනි වෙලා තියෙනවා දේශපාලන අධිකාරියට. ඒ කට්ටියට ඡන්දය ගන්නට අවශ්‍ය නිසා යන සන්දාසයට මුළු රටම විවෘත කරනවා. ආසාදිත කොවිඩ් ජාල ආසාදිත ඒ මාරාන්තික දරුණු මිනිසෙකුගේ තවත් 10 දිනකට මේ රෝගී බෝපිය හැකි බව පොරළ වෛද්‍ය පරීක්ෂණාධින අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයරෝන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටිනවා. යනු මෙවැනි දරුණු මිනිසෙක් සිටියොත් ඒ යටකී පුද්ගලයාගෙන් තවත් 10 දිනකට පැතිලෙන්නට පුළුවන්. කොවිඩ් එන්නන් දීපදීමේ ක්‍රියාවලියේ වේගවත් කිරීම පිණිස ලෝක සංවිධාන ජාලාව මේක රාශිය විත්තිබෙනවා. මේ ව්‍යසනය මහා දරුණු එකක් බව කාටත් පෙනී යනවා. ලංකාව ඇරෙන්න මේ මොහොතේ මේ දරුණු ව්‍යසනේ හැල්ලුවට ගන්න දේශපාලන නායකයෝ නැහැ කොහෙවත්. දැන් ලංකාවේ හැසිරීම අතිශය ජුගුප්සාජනකයි. ඡන්ද බෙහෙතිකාවෙන් තමයි මේ තක්කඩි විදිහට පෙලෙන්නේ. ඒ ව්‍යසනයක් බවට පත් වෙන්නට පුළුවන්. දැනටමත් මේ ව්‍යසනය දරුණු වෙලා තිබෙනවා. ඉතින් කොරෝනා වෛරසයට එරෙහි පරීක්ෂණ ඖෂධ සහ එන්ඩම් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ ඒවා ලෝපුරා බෙදා හදා ගැනීමට ලෝක නායකින් ප්‍රතිඥා දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයට සඳහා කටයුතු කරන ලෙස ප්‍රාශිත ජනාධිපති ඉමානුවෙල් මැක්‍රෝන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමපෝසා ඉල්ලා සිටියා වීඩියෝ සම්මන්ත්‍රණයකට එකතු වෙන්න. නමුත් ට්‍රම්ප්ගේ ඇමරිකාව ඊට එකතු පාදාවේ නැති බවත් පේරින්නට තිබෙනවා. පෑලියකට දැන් මේ ඡන්ද බෙහෙතිකාව ඡන්දය ලබාගෙන මේ තක්කඩි මිනිස්සු මැරුණත් කමක් නැහැ කියන හැඟීමෙන් උන් කටයුතු කරන බව පේනට තියෙනවා. මේ මහ කුපාඩි වැඩ. ඉතින් පෑලියකට මාස වෙනදපළත් අධිවෘත කරලා තිබෙනවා. අද අලෙම 3 ඉඳලා උදෑසන 8 දක්වා මේක විවෘතව තිබුණා. ඉතින් තොගවෙලදාම සඳහා තමයි විවෘත වුණේ. කෙසේ වෙතත් නිර්දේශිත වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසට දැනුම් දීමක්ද කර තිබුණු බව දක්න ලැබුණා. ඊළඟට ඉතාම පිස්සු ජනාධිපතිවරයෙක් ඉන්න ලොව දූෂිතම රට වෙලා තියෙන ඇමරිකාව මේ වන විට. හැබැයි ඔවුන් විරෝධය පළ කරනවා. ඊට කොරෝනා විනාශ කිරීම සඳහා විෂ බීජ නාශක එන්නත් කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා සිය නිල මාධ්‍ය හමුවේදී සිදු කළ ප්‍රකාශයට ලෝපුරා වෛද්‍යාංශ වලින් මෙන්ම විෂ බීජ නිෂ්පාදන සමාගම් පවා විරෝධය පළ කර තිබෙනවා. ඒ තමයි විශේෂිතම තත්ත්වය. වෛද්‍යාංශ විසින් සිනහපුත වන කරුණක් ලෙස බැහැල කළ අතර ලෝ ප්‍රමුඛ පෙළේ විෂ බීජ නාශක නිෂ්පාදන සමාගමක් වන ලංකාවේ ක්‍රියාත්මක රෙකිට් බෙන්කීස් ජාලය ප්‍රකාශ කරේ කිසිදු තත්ත්වයක් යටතේ සිය නිෂ්පාදන ශරීරයට ඉන්නත් කරගන්නට එපා කියලා. විෂ බීජ නාශක අනතුරුදායක ද්‍රව්‍ය වන අතර ඒවා ශරීරයට එන්නත් කිරීම විෂ වනු ඇති. ඒවා පිටතින් පවා සමය ශ්වසන පද්ධතියට ස්පර්ශ වීම අනතුරුදායක බව රෙකිට් බෙන්සක ලංකාවේ ඉන්න ජාලය ප්‍රකාශ කරේ. ඒ නිසා අදාළ විෂ බීජ නාශක නිෂ්පාදනය එන්නත් කිරීම හෝ වෙනත් ආකාරයකින් ශරීරයට ඇතුළු කිරීම අනතුරුදායක වන අතර ඒවා අදාළ නිෂ්පාදන වල ලේබේ සඳහන් මාර්ගෝපදේශ අනුව පමණක් භාවිත කරන ලෙස නිෂ්පාදන සමාගම් රැසක් ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා මේ තරම් විහිළු කරන්නේ ඇමරිකාවේ කොවිඩ් වසංගත මරණ 50000ක් සිටියදී ලංකාවෙත් ඇමරිකාවේ තෙරසක් නේ බලය. ශ්‍රී ලංකාවේ ඉන්න පාලකයනොත් කුපාඩි වුණොත් මේ තරම් මිනිස්සු හැම්බෙද්දී මේ විදිහට කටයුතු කරන්නේ කයරට මුළු සත් සංඛ්‍යාව 9,24,000යි. මේ වෙනුවට ලෝපුරා කොරෝනා වෛරස් සත්‍යයෙන් 20,27,900ක වාර්තා වන අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 1,97,074යි. අතර කොවිඩ් මුල ආරම්භය සම්බන්ධයෙන් චීනය තුළ සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණ යක් පැවැත්වීම සඳහා කරන ඉල්ලීම් චීන රජය ප්‍රතික්ෂේප කරනවා. බ්‍රිතාන්‍යයේ චීන ජනාධිපති චෙන් වෙන් සඳහන් කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සම්බන්ධයෙන් චීනයට එල්ල වන චෝදනා දේශපාලන අරමුණු සහිත ඉදිරිපත් කරනවා පමණක් බවයි. ඒ නිසා රට තුළ එවැනි පරීක්ෂණයකට යෙදීමට තම සූදානමක් නැති බවත් ඔවුන්
සඳහන් කරනවා රට විනාශ වෙමින් යන මොහොතක මුළු රට පරින්නේ බල තණ්හාව නිසාද යන තමයි Facebook වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ වෙනකොට මේ විශාල විපතෙන් මිනිස්සු බේරගෙන ඊට පස්සේ ඒ බේරගත්තේ ඡන්දය ගන්න වගේ හැඟීමක් මිනිසුන්ට ඇති වෙන විදිහට කටයුතු නොකළ යුතු වෙනවා. රෝහල් වල ශල්‍ය කර්ම සහ සායන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා නව ශක්ලයක සෞඛ්‍ය අධිකාරිවරයා නිකුත් කර තිබෙනවා. මේ අතරතුර එන සායන කාර්යභාරයන් ඉදිරියේදී සිදු වෙන බව කිව යුතු වෙනවා. ඊළඟට ශ්‍රී ලංකා වෛද්‍ය රසායනිකාර තාක්ෂණවේදී සිරිමතුන් යෝජනාවක්ද කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ඇති කොරෝනා හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ හැකියාවන් පූර්ණ වශයෙන් භාවිත නොකර සිටීමට විවිධ උපක්‍රම භාවිත කරන බවට ශ්‍රී ලංකා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කරනවා. දෛනිකව රාජ්‍ය රසායනාගාර තුළ පරීක්ෂණ 1000ක් පමණ සිදු කළ හැකි වත් පසුගිය කාලයේ දෛනිකව සිදු කර ඇත්තේ 500ක ප්‍රමාණයක් පමණක් වෛරවික ප්‍රදේශ සභාපතිවරයා පවසන්නේ. කොරෝනා ව්‍යාප්තිය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී මේ වනට මාස 4ක කාලයක් ගතව ආසන්න වන අතර මේ දක්වා අලුතින් PCR යන්ත්‍ර එකක් පමණක් ගෙන්වා ඇති බවයි කියන්නේ. දැනට තියෙන වගේන ප්‍රයෝජන ගන්න නැති බව එතකොට වේදනාවෙන් සහ කේන්තියෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගික වාර්තාව පරම අවස්ථාවක් සිරුබරල වෛද්‍ය පරීක්ෂණ ආයතනය තුළ PCR පරීක්ෂණ 6000 ඉක්මවා කර තිබෙන බවත් සඳහන්. සමස්තයක් වශයෙන් ලංකාවේ 12000යි කරලා තියෙන්නේ. ජනගහනට සාපේක්ෂව අපේ පරීක්ෂණ ඉතාම දූෂිත වෙනවා. වැලිසර විපතක් වුණා. ඔබට මතකයි වැලිසර නාවික හමුදා කඳුරේ ඉන්න අයට විපතක් ඇති වුණා. කුඩුකාරයන් පුනරුත්ථාපනය කරන්න යද්දී ඇති වුණු තත්ත්වයක් නිසා මේ කුපාඩි දංගලපු නිසා තමයි හමුදා සෙවලුන්ට ගිහින් තියෙන්නේ. කොහොමුණත් වැලිසර නාවික හමුදා කඳුරේ සිටි තවත් සෙවලුන් 400ක PCR පරීක්ෂා අද කරන බවත් වෛද්‍ය අනිල් ශාසිංහ අද උදෑසන ප්‍රකාශ කරා. මම මෙවැනි කාලකණ්ණි බැල්ලික පුතාලා පිළිබඳව සිටිය යුතු වෙනවා. ඔය තමයි අද දවසේ මේ දක්වා වාර්තා වන තොරතුරු. කෙසේ වෙතත් කොවිඩ් වසංගත ව්‍යාප්තිය දූෂිත විදිහට පැතිරෙමින් පේන්න තියෙනවා. ඒ තමන්ගේ පීක් එකට ලඟ වෙද්දී තමයි ලංකාව රට අරින්නේ. එක්කෝ පාලකයා ගොනාට අන්දලා තිනවා. එහෙම නැත්නම් පාලකතුමා ගොඩෙක් වෙලා තියෙනවා. මොකක් කරේ මොකක් වෙලා තියෙනවා. භයානක විපත දරුණු වී එහි පරිමේට ලඟ වෙද්දී ඡන්ද පිපාසයෙන් තමයි මේ අය මේ කටයුතු කරන්නේ. ඒ අතර පිස්සු ගෑණියෙක් පිළිබඳ වාර්තාවක් නෙමෙයි. මේ කාලකන්ණි බැල්ලියෙක් පිළිබඳවයි. කොරෝනා ආසාදිත ගර්භණී කාන්තාව පිළිබඳව මේ තොරතුරු ඇය වැරදි ලිපිණයක් ලබා දී තිබෙන බව සඳහන් වුණා. ඊයේ දවසේ එතුමියගේ දරුවා ජීවිතයකට පත් වුණා. ඒ මහා භයානක තත්ත්වයක්. ඉතින් ඒ කාන්තාවගේ දරුවා ජීවිතයකට පත් වුණා. ඒ ළමයා තාම දරුණු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. යනවා යටකේ ගැහණියද වැරදි තොරතුරු ලබා මේ මහා පිසාච වේශක පුතාලා ඉන්න බව පේන්නේ. ඒ තත්ත්වය තුළ තත්ත්වය වඩා දරුණු වෙමින් තිබෙන බව කිව්ව යුතු වෙනවා. පොදු ප්‍රවාහන සේවා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් කනස්සල්ලෙන් පසුවන බවද කියවෙනවා. නාවක සෙවලුන්ට එතුමන්ලාට සංචාරණ සීමා පනවන්න සිදුලා තියෙනවා. මේ එක්තරා කාලකන්ණි පිරිසක් ඔවුන්ට මේ තර්ජන ඇති කරන නිසා නායක හමුදාවත් ත්‍රිවිධ හමුදාවත් විශාල සේවයක් කරන උතුම් චාරිත වෙනවා. කෙසේද ඔවුන්ට යම් ගැටලුවකට මුහුණ දෙන්න සිදුලා තියෙනවා. මේ යම් අලුත් තේරු කණ්ඩායම් ඔවුන්ට මේ විපත ඇති කරවීම නිසා යනවා. නායක හමුදාවේ 60කට රෝගී බෝලා කියලා කියන්නේ අද තවත් PCR පරීක්ෂණ 400ක් කරන බව සඳහන් වෙනවා. රාජකාරිවල නිරත උතුම් ත්‍රිවිධ හමුදා සමාජික රත්නයන්ගේ ආරක්ෂාව පිණිස විවිධ පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර සියලුම නාවික හමුදා සමරුවන්ට සංචාරණයද සීමා කර තිබෙනවා. යන උන්ට නිවාඩු හිමි නොවන අතර කඳවුරෙන් බැහැරට යාමට අවසර ලැබෙන්නේ නියම කරන රාජකාරී පිණිස පමණයි. මීට අමතරව වැලිසර නාවික හමුදා කඳවුර තවදුරටත් හොදකලා කර තිබෙනවා.
ඒනුවෙන් පිටවීමට හෝ ඊට ඇතුළීමට කිසිවෙකුට අවසර ලැබෙන්නේ නැහැ. වෙනසට නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවික සමුළුන් 65 දෙනෙකුට නව කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග තමයි නාවික හමුදාව මේ උතුම් මනුෂ්‍යයන් පිළිබඳව තීරණ අරන් තියෙන්නේ. උන්ගෙන් 35 දෙනෙකුට නව කොවිඩ් බව අඳුරගත්ත ඊයේ දවසේ දිනේ එදින 30 දෙනෙකු වැඩිසර කඳවුරේ තනික් පස්සෙන් නිවාඩු ලබා ගෙවල් වලට බවත් වාර්තා වෙනවා. තවත් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන නාවික සමුළුන් වැඩි දෙනෙකුට බැලුව බැලමුට කිසිදු රෝගයක් නැතිවීම විශේෂත්වයක්. ඔවුන් සමග ඇසුරු කර සෙසු පෙරිස් සහ ප්‍රමුඛතාව අනුව වැඩිසර නාවික කඳවුරට අනුයුක්ත සෙසු සියලු දෙනාද PCR ජාල පරීක්ෂණවලට ලක් කරමින් තිබෙනවා. කොහොමවත් රට පුරා ඇඳෙන්නේ තිවත් කිරී මූසලකමක් වෙනවා. ඒ කුපාඩිකමක්. ඒ විපත දරුණු කරවන්නට උත්සාහ කරනවා. ඒ විපත දරුණු කරවන්නට උත්සාහ කිරීම නිසා විපත පුළුවන් තරම් අවම කරන්නට උත්සාහ කළ යුතුයි. ඒ නිසා තව සතියක් දෙකක් රට වහලා සම්පූර්ණයෙන්ම තිබ්බට කමක් නැහැ. මොකද මේ කොවිඩ් ජාලයේ බිහිසුණු බව දරුණු බව එහි තිබෙනා වූ අතිශය ආක්‍රමණකාරී ස්වරූපය විපත් ඇති කරන්නට හැකියාව තිබෙන බව පිළිබඳව අවධානයෙන් ඉන්නට අවශ්‍යයි. මේ සටන පැරදුනොත් ලංකාවට ගොඩේමක් නැහැ. අවුරුදු 5000කට පිට රාවණ පරම්පරාව ගැන අපි කතා කරන ලාංකේය ශිෂ්ටාචාරය මිහිදන් වෙනවා. කොවිඩ් වසංගත මලස්ථානයේ මේ යන විදිහට සමාජය පැතුනොත් දැන් පැතිරෙමින් තිබෙනවා. සමාජය තුළ පැතිරෙද්දී තමයි රටේ වහන්නේ. එන් ළමස්ත ලාංකේය ශිෂ්ටාචාරය මිහිදන් වෙනවා. එසේ තියුතුයි. කොවිඩ්-19 ඇති කරමින් ශ්‍රී ලංකාවේ මේනට යාප්තිමින් තිබෙන නව කොවිඩ් ඒකාණ්ඩය බවයි අධ්‍යයනයකින් හෙළිවෙන්නේ. ඒ ශ්‍රී ජාවෝදරපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් කර තිබෙන්නේ. එහි නිලිකා මලවිගේ තමයි මහාචාර්යවරිය. නව කොවිඩ් ජාල විද්‍යාත්මකව හැදින්වෙන්නේ SARS-CoV-2 ලෙස. AB සහ C ලෙස මෙහි මූලික කාණ්ඩ තුනක් විද්‍යාවට තුබන හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 රෝගයේ මුලින්ම හඳුනාගෙන චීනයේ වුහාන් ප්‍රදේශයේ වැඩි වශයෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන B කාණ්ඩය. යුරෝපා කලයේ ව්‍යාප්ත වෙන තියෙන C කාණ්ඩය. ශ්‍රී ලංකාවේ තියෙන A කාණ්ඩය. එතකොට මේ වන විට ව්‍යාප්ත වෙන තිබුණ ඒ කාණ්ඩයේ වැඩිපුර තියෙන ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව. දරුණු වැසණයක් ඇමරිකාවට ඇති කරලා තිබෙන ඒ කාණ්ඩේ. එම වැසනකාරී ත්‍රස්තවාදියයි ලංකාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෛරස් ත්‍රස්තවාදියා මේ ලෙස පැතිරෙන ඡන්ද බෙහෙතිකාවේ ඡන්දය පිළිබඳ බලයකට කාලකන් කේන්ද්‍රකමින් ඉන්න අය මේ ලෙස කටයුතු කරොත් එහෙම වැසරේ නැවතිය නොහැකි වෙනවා. වෛරසක එක් කාණ්ඩයක නැති කරන සංකූලතාවය කෙනෙකුට වෙනස් වන බව විද්‍යාඥතුමන් පෙන්වා දෙන්නේ. කොවිඩ්-19 නිසා ඇතැම් රටක සිදුවන මරණානුපාතික වෙනතට වඩා වැඩිවීමටද මේ වෙනස්කම් හේතු වන බව නිලිකා මලවිගේ පවසනවා. මේ අනුව වෛරස් ආසාදනයක් සඳහා කිසියම් රටක සොයාගෙන ලබන එන්නතක් තවත් රටකට ගැලපෙන්නේ ද අවබෝධ කර ගැනීමට නම් පළමුවෙන්ම අදාළ රටේ ව්‍යාප්ත වන වෛරස් කාණ්ඩය නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වෙනවා. වෛරස් කාණ්ඩ හඳුනා ගැනීම සිදු කළ හැකි වේයි ඡාන සැකසම අධ්‍යයනය කිරීමෙන්. මෙවැනි අධ්‍යයනයක් ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු අවස්ථාවද මේ බවයි සඳහන් වන්නේ. ඊට පෙර කරුණේ වෛරසයේ අණුවෙන් කරගෙන පරීක්ෂණ සඳහා විදේශ රසායනාගාරයකට යැවීම. අනෝ කොවිඩ් වසංගත මූලස්ථානය ඇති කරමින් ශ්‍රී ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙන තිබෙන්නේ නව කොවිඩ්හි ඒ කාණ්ඩය බව සැලකෙනවා. ඒ මහා මූසලකමක් පිළිබඳව සඳහන් කරනවා. මොකද එහි විපත අතිශය දරුණු වෙන බවත් මේ අතර වෛද්‍යතුමන්ලා සඳහන් කරනවා. අනෝ වේසනයේ තත්ත්වය එහෙමයි. ඒ අතර හිටපු ඒක අතර නියෝජ්‍ය වනස්පති තුමන් අධිතෘහණ මැතිතුමන්ද යම් ප්‍රකාශනයකුත් කරමින් ඉන්නවා. ඉතින් මේක තමයි ව්‍යාප්තිකාරී අපහාසාත්මක තත්ත්වය. ව්‍යසනකාරී කොවිඩ් අතවරය නිසා මේ වන විට ලංකාවේ හදිසි තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. නමුත් වාර්තාගත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණත් මුළු රටම සන්දාසයට විවෘත කරන්න ඕනි වෙලා තියෙනවා දේශපාලන අධිකාරියට. ඒ කට්ටියට ඡන්දය ගන්නට අවශ්‍ය නිසා යන සන්දාසයට මුළු රටම විවෘත කරනවා. ආසාදිත කොවිඩ් ජාල ආසාදිත